හරි. ඉතින් මට කියන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි හදපු ගාන කොකද කියන්නේ? අද වෙනකොට කවුද හිටියේ? ඉර්ෂාන් කීයද අපි හදුනේ? 23 24 දෙකේ මැසේජ් එකක් දාන්න. हाँ अंतिमට හදපු ගාන මැසේජ් එකක් දාන්න කීයද කියලා ඉවර කරපු ගාන 23 ඉවරයි. හරි හරි. එදා 24 පටන් ගන්න. ටිකයි ටියුට් එක තියෙන්නේ. ඔකට ටිමන්දනේ පිටු අංක 5 බලන්න. සෝරි මේ පිටු අංක 18 අභ්‍යාස අංක 24. එතකොට ඒක අපිට හදන්න තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශ විස්තර කරා. ආකෘති අපි මුලින් ඉඳන් අග දක්වාම සාකච්ඡා කරා. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා අපි හඳුනාගත්තේ ව්‍යාපාරයක වත්කම් වගකීම් සහ හිමිකම් අතර පවත්නා සම්බන්ධතාවය. මොනවද? ව්‍යාපාරයක වත්කම් වගකීම් සහ හිමිකම් අතර පවත්නා සම්බන්ධතාවය පෙන්වන ලේඛනය තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා අපි කතා කරන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරි? එතකොට ඒකේ අපි වත්කම් පැත්ත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියලානේ. මේකෙත් තියෙනවා. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියලා කොටස් දෙකකට බෙදුවා. හරි? ඊට පස්සේ ප්‍රාග්ධනය සහ වගකීම් පැත්ත වෙනම අපි හදුවා. තනි පැත්තට මේක අපි හදනවා කියන්නේ. ඒක අපි කියන්නේ සිරස් ආකෘතිය කියලා. තනි පැත්තට සිරස් තනි කෙලි. හරි? දැන් එහෙනම් මේකෙත් අපි සරණිගේ ව්‍යාපාරයේ ගිණුම් කාල පරිච්ඡේදය 19/1 දිනෙන් ආරම්භ වී 19/12/31 අවසන් වෙනවා. පාස් සදාන් දත්ත ඔබ වෙත ලබා දේ. මූල්‍ය දත්ත ප්‍රකාශය. දැන් රෝල් කරන්න ඔබ බලන්න. ඔච්චරයි. ඉලක්කම් තීරු 2යි විස්තරයට තීරුවයි තියාගන්න. හරි? තර විශේෂයෙන් අපි ගානේ නම සහ කාලච්ඡේද ලියන්න ඕනේ විභාග දෙක අනිවාර්යයි. සරණී ව්‍යාපාරය. සරණි ව්‍යාපාරය අපි හදන්නේ කවදද? 2019 12/31 දිනට. ඔන්න ඉතින් නම දාගන්න බලන්න. සරණී ව්‍යාපාරය 2019 12/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා ගන්න. හරිනේ? එතකොට මේක අපි මුලින්ම දානවා ජංගම නොවන වත්කම් නේ. ජංගම නොවන වත්කම්.
මාත්‍රකාට ඉරක් අඳින්න ඕනේ. ජංගම නොවන වත්කම්. ජංගම නොවන වත්කම්. මේකේ ජංගම නොවන වත්කම් කියන්නේ අපි කතා කරවෙන මේවා දිගු කාලින පැවැත්මක් තියෙනවනේ. ඒ කියන්නේ වර්ෂ වඩා වැඩි කාලයක් පාවිච්චි කිරීමේ අරමුණින් ව්‍යාපාරය අත්පත් කරගත්තු නේද? නැත්නම් දිගු කාලීන පැවැත්මක් තියෙනව තමයි ජංගම වත්කම් කියලා අපි කතා කරේ. හරි? එතකොට ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් කීයක් තියෙනවද? ඉඩම් ගොඩනැගිලි තියෙනවා, ලී බඩු තියෙනවා, යන්ත්‍රෝපකරණ තියෙනවා, තුනක් තියෙනවනේ. ඒ තුන ලියන්න. ඉස්සලාම ඉඩම් ගොඩනැගිලි. මේක දහස් වලින් බලන්නේ. දහස් වලින් ලියමු. දහස් වලින් ලියනවා කියන්නේ අද බින්දු තුන හැම එකෙම අයින් කරලා ලියන්න. ඒකට එකතු කරගන්න එහෙම ගොඩාක් පහසුයි. එකතු කරගන්න ගොඩාක් ලේසි. මෙහෙම බින්දු තුනක් දාලා කමාවක් දාන්නකො. උතර බලලා කියලා දන්නවා මේක අපි හදලා තියෙන දහස් වලින් කියන කතාව. හරි? ඉඩම් ගොඩනැගිලි. අර අපි හදපු ආකෘතියේ තියෙන ඒ විදිහට දාන්න. ඒ විදිහට පුරු වෙන්නකො දැන් පිටු අංක 17 ආකෘතිය දෙන හිටපු නැති අය ඒ වෙලාවේ ඉන්න බැරි වෙච්ච අය පොඩ්ඩක් බලන්න. පළවෙනි රූලට තමයි අපි දාන්නේ. 340යි. ගන්නවට හරි දාගන්න. අපි ඔය ටියුට් එක තියෙනවනේ හැමෝම මතේ. ගන්න ඉලක්කම ඉස්සරින් පොඩි හරියක් දාන්න. ඉඩම් ගොඩනැගිලි ගාවින් හරියක් දාගත්තා නම් හරි. ඊළඟට ලීබඩු ජංගම නොවන වත්කම. දහස් වලින් ගත්තාම අග බින්දු තුන අයින් කරලා 92ක් තියෙනවා 92ක්. ආය මොනවද ඒ වගේව තියෙන්නේ යන්ත්‍ර උපකරණ නේ. යන්ත්‍ර උපකරණ. හරිනේ. දැන් ඔය ටික තමයි ජංගම නොවන වත්කම්. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයක් නැවත විකිණීමේ අරමුණින් තොරව ගත්තු දිගු කාලීන පැවැත්මක් තියෙන අපේ ද්‍රවශීලතාවය ගැනත් කතා කරලා ද්‍රවශීලතාවයේ අඩු වත්කම්. ද්‍රවශීලතාව මතකද? ද්‍රවශීලතාවය කියන්නේ කිසියම් වත්කමක් මුදල් බවට හරවන්න තියෙන හැකියාව. මුදල් බවට හරවන්න තියෙන හැකියාව. දැන් මේ ඉඩම් මෙහෙම ද්‍රවශීලතාවය ගොඩක් අඩුයි. ඉක්මනින් මුදල් කරගන්න බෑ. හරි? ඉඩමක් විකුණ ගන්න ටිකක් අමාරුයි. ගොඩාක් දේවල් බලලා තමයි ඉඩමක් ගන්නෙ. වාහනයක් පායක ඉක්මනින් විකුණ ගන්න පුළුවන්. ඒවයි ද්‍රවශීලතාව ටිකක් වැඩි. ඒතර ද්‍රවශීලතාව අඩු එකේ සිට වැඩි එක දක්වා පහළට එකතු කරන්නේ. ඒකත් මතක තියාගන්න. දැන් මේ ටික උත්තර ඉස්සරහට ගන්න. 9 13යි 17යි 4යි. මෙතන ඉරක් දාලා උත්තර ඉස්සරහට ගෙනියන්න. හරිනේ. ඊළඟට දැන් ඔය ජංගම නොවනවත්කම් වලට යටින් තව විශේෂ දෙයක් අපි ලියනවා තිබුණොත් අපි ඒවට කියන අස්පෝෂවත්කම් කියලා. අස්පෝෂවත්කම්. ඒ කියන්නේ ඇහැට පේන්නේ ස්පර්ශ කරන්න බෑ හැබැයි වටිනාකමක් තියෙනවා. ඒ උදාහරණයකට ස්ථාවර තැන්පතුක සල්ලි ආයෝජනයක. ස්ථාවර තැන්පත දන්නවනේ බැංකුවක ස්ථාවර තැන්පතුක මුදල් ආයෝජනය කරොත් ඒක ජංගම නොවනවත්කමක් තමයි. හැබැයි මේ ස්ථාවර ස්වරූපේව නෙමෙයි. ඒවට කියන අස්පෝෂවත්කම් කියලා. ඒවා ගොඩාක් අපිට දෙන්නේ නැහැ. මේක එහෙම එකක් දීලා තියෙනවා. ආයෝජන වසර 2. ඒතර ඒක දිගු කාලිනයිනේ. අවුරුද්දකට වඩා වැඩි නම් අනිවාර්යෙන් දිගු කාලීන. හැබැයි ආයෝජන කියන එක මේ ස්ථාවර ස්වරූපේ වත්කම නෙවෙයි නේද? ඒ නිසා යටිල් ලියන්නේ. ආයෝජන. වර්ෂ 2ක ආයෝජන. ඒක දෙවෙනි රෝටම කෙලින්ම අරන් තියෙන උත්තරේ 60යි. ආකෘතියත් ඔය ගම් බලන්න හිටපු නැතේ. ඊට පස්සේ මාතෘකාව ජංගම වත්කම්. හැමලේම මාතෘකාට ඉරි ගහන්න. ජංගම වත්කම් කියන මාතෘකාවට ඉරක් නඳින්න. දැන් ජංගම වත්කම වල සාමාන්‍යයෙන් ඉස්සල්ලාම ලියන්නේ ඉතිරි බඩු තොගය. ඒක වැරද්ද දාන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ බඩු තොගය මුලින්ම ලියලා මුදල් ශේෂය අන්තිමට වාගේ ලියන්න ඕනේ. දැන් මුදල් තමයි
ඉහළම ද්‍රව ස්ථිරතාවයක් තියෙන වත්කම. 100%යි ද්‍රව ස්ථිරතාවය. අය මුදල් බාට හරවන්න දෙයක් නැහැ. හරවිලාම තියෙන්නේ නේ. ඒ නිසා මුදල් අන්තිමටම ලියන්න පොඩ්ඩක් කල්පනාවට ගන්න. එහෙනම් බලමු අපි මේක තියෙන්නේ මොනවද කියලා. ඔන්න එකක් තියෙනවා අග තොගේනේ. ඉතිරි බඩු තොගේ ව්‍යාපාරට වත්කමක්. ඒක කෙටි කාණ වත්කමක් ඉක්මනට වෙනස් වෙනවනේ. තොගය බඩු තොගය. පනස්සයයි පලෙන් රොල්ලිය පලෙන් රොල්ලිය ඒ ගන්නවට හරිදාගන්න බඩුතොගේට අමතරව තව ජංගම ස්වරූපයේ වත්කම් ටික හොයන්න ණය ගැත්තු ඉන්නවා මුදල් තියෙනවා තව දෙකයි තියෙන්නේ එකක් ණය ගැතිය ණය ගැතිය කියන්නේ අපිට සල්ලි එන්න තියෙන අය සල්ලි එන්න තියෙන අපේ වත්කම ඒක කෙටි කාලයක් තුළ වෙනස් වෙනවා ණය ගැතුනේ සල්ලි ගෙවනකොට අඩු වෙනවා අපි ණයට වික්කහම ණය ගැතු වැඩි වෙනවා නේ ඒ වාගේ වෙනස් වෙනවා ආයෙ තියෙනවා සරසෙන් මුදල් 24යි 8යි 14යි 18යි 6යි 10යි 12 එච්චරයි දැන් තාම හැංගිලා වත්කම් මොනවද තියනවද කියලා නෑනේ අර එච්චරයි මෙන්න මේ ටිකට අපි කියනවා මුළු වත්කම් කියලා මුළු වත්කම් කියලා වහන්න මේ තියෙන මුළු වත්කම් අටයි 10 එකතු කරන්න මේ ඔක්කොම එකතු කරන්න 8යි 10යි 8යි 14යි 16යි 5යි 6යි දැන් මේ 660යි කියන්නේ 6,60,000යි කියන එකනේ 6,60,000ක් කියන එක තමයි 660ක් අපිට ඇවිල්ලා තියෙන්නේ දහස් වන්න අපි හදන්නේ අග විදුතුර අයින් කළා මේකම හදාන්න යන්න හරිනේ ඊළඟට බලන්න ප්‍රාර්ථනය සහ වගකීම් තමයි අපි අගින් දාන්නේ. අර ගිණුම්කට සමීකරණ මතකයි නේද? 10 පන්තියේදී. දැන් මේ ටියුට් එකෙන් පස්සේ මම නිබන්ධනයක් දරුවේ 10 ටිකක් මතක් කරන්න වෙනම accounts ටික. හරි? එතන ප්‍රාර්ථනය දන වගකීම් සමානයි වත්කම් මතකද? ප්‍රාර්ථනය දන වගකීම් සමානයි වත්කම්. මේ තියෙන්නේ වත්කම්. එතන යටින් ප්‍රාර්ථනය සහ වගකීම් ටික එක දිගට පෙන්වන්න ඕන. හරිද? ඉස්සලා අපි ගන්නේ ප්‍රාග්ධන. ඒක උඩින් මාතෘකාව ලියනවද? ඔව් හිමිකම් සහ වගකීම් කියලා මාතෘකාව ලියලා පටන් ගන්න. හිමිකම් හා වගකීම්. ඒ අර්ථයෙන් උඩින්ම ලියන්නේ ප්‍රාග්ධන. ප්‍රාග්ධන. ඒක අපි දැන් මේ පළවෙනි රෝඩ් නේ. ඔව්. ප්‍රාග්ධනේ බලන්න හොයලා ගන්න මේකේ තියෙනවා. උඩම තියෙන්නේ පටන් ගන්න තැන 320ක් ප්‍රාර්ථනයේ 320යි අයිතිකරු ව්‍යාපාර යොදන මුදල් සහ නිකුත් දේවල් නේ ප්‍රාර්ථනය 320යි එතන මතක තියාගන්න ඔය ප්‍රාර්ථන වෙනස් වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ මොනවද කියන කාරණේ එකක් තමයි ව්‍යාපාරේ ලාභය කියන්නේ අපි ලාභ ප්‍රකාශය කියන එක හදලානේ මේක හදන්නේ පස්සේ. ලාභ ප්‍රකාශයෙන් අපි ලාභය හොයා ගන්නවා ව්‍යාපාරේ අවුරුද්දේ ලාභය කීයද කියලා. ඒ ලාභේ කාටද අයිති? අයිතිකරුවන්ටනේ. ඒතර අයිතිකරුවනේ මේ ප්‍රාග්ධනයක් දාලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රාග්ධනයේ ගාවට තමයි සුද්ධ ලාභය කියන එක එකතු කරන්නේ. බලන්න සුද්ධ ලාභයක් මේක දීලා ඇති. ඔය මේක ආකෘතියට ආදේශ කරන්න අවශ්‍ය නිසා අපිට ලාභය දීලා තියෙනවා. එතන අපි ලාභ ප්‍රකාශය හදලා ඒක හොයා ගන්න වෙන එක. මේක දීලා තියෙනවා. එන එකතු කරන්න සුද්ධ ලාභය 140. දැන් උතරම අනුත්තරයක් ගන්න. අනුත්තරයක් ගන්න. 460යි. 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 හරිද? දැන් ඊළඟට මොකද වෙන්නේ? ඔය ප්‍රාර්ථනයට ලාභය එකතු කළේ උත්තරෙන් ගැනිලි කියන එක තිබ්බොත් අඩු කරන්න. මේක ගැනිලි තියෙනවා.
ඒ කියන්නේ අයිතිකරු ව්‍යාපාරයෙන් ආපසුගත්තු භාණ්ඩ සහ මුදල්. ව්‍යාපාර අයිතිකරු ව්‍යාපාරයෙන් ආපසුගත්තු මුදල් සහ භාණ්ඩ වලට කියනවා ගැනිලි කියලා. ගැනිලි කියන්නේ අපි හිමිකම් අඩුවීමක් වශයෙන් සලකනවා. දාපු සල්ලි ආපහු ගන්න ඕනේ. ඒකට හේතුව අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක් නිසා. හරි? අයිතිකරු සහ ව්‍යාපාරය කියන්නේ මතක තියාගන්න දෙන්නේ. අපි ඒකට කියනවා ඒකක සංකල්පය කියලා නේ. ඒකක සංකල්පය කියන්නේ ඒකයි. එතකොට ඒ අනුව ගැනිලි මෙතනින් අපි අඩු කරන්න ඕනේ. ඊට මදි නිසා මම මෙතන ලියන්නේ. මෙතනම යටින් ගැනිලි අඩු කරන්න. මේක ගැනිලි කීයක් දීලා තියෙනවද? 15යි. අඩු කරනවා කියන එක ගිණුම් කරන්නේ වරහණක්. හරි මේකට යටින් මේ 460 යටින් ගැනිලි කියලා අඩු කරන්න. පේන්නේ නැති නිසා මම මේ පැත්තට ගත්තා. ගැනිලි 15යි. දැන් ගැනිලි අඩු කරලා උත්තරයක් ආයෙ ලියන්න බලන්න. ඒ උත්තරය ඉස්සරහට ගත්තට කමන්නේ. ඔව් උත්තරය ඉස්සරහට ගන්න. ඒ කියන්නේ 460න් 15ක් අඩු කරන්න. 445යි. එන්න ගන්න. ඔන්න ඔය ප්‍රාර්ථනයේ චලනයන් ටික මතක තියාගන්න. ප්‍රාර්ථනයේට සුද්ධ ලාභ එකතු වෙනවා. ගැනිලි තිබ්බොත් අඩු වෙනවා. මේක තමයි හරිම හිමිකමනේ. සුද්ධ හිමිකම කියන්නේ ඔය උත්තරේ. ප්‍රාර්ථනයට ලාභ එකතු කරලා ගැනිලි අඩු කරාට පස්සේ තමයි ඇත්තම හිමිකම ඇත්තම ප්‍රාර්ථනේ. හරි. තා පොඩ්ඩයි. ඊළඟට අපි දාන්නේ මොනවද? වගකීම් ටික දැන් ප්‍රාර්ථනයේ සහ වගකීම්නේ. හිමිකම් සහ වගකීම්. ඒතර වගකීම් දාද්දි මතක තියාගන්න වගකීනුත් වර්ග දෙකක් කරලා දාන්න ඕනේ. එකක් ජංගම නොවන වගකීම්. හෙවත් දිගු කාලීන වගකීම්. ජංගම නොවන කියන වචනේ දීලා තියෙනවා. ජංගම නොවන වගකීම් කියන්නේ අපි කතා කරා අවුරුද්දකට වඩා වැඩි කාලයක් ආපසු ගෙීමේ හැකියාවක් තියෙන බැඳීම් ටිකනේ. බැංකු ණය, උකස් ණයනේ. ඒ වගේ දේපල ණය. ඒවා දිගු කාණ වගකීම්. මාතෘකා දාන දිගු කාණ වගකීම් කියනවා. බලන්න දිගු කාණ ස්වරූපයේ වගකීම් කීයක් මේක තියෙනවද කියලා. එතන අපිට දීලා තියෙනවා බැංකු ණය දැක්කද? බැංකු ණය ගාව දීලා තියෙනවා වසර 5කින් ගෙවිය යුතුයි කියලා. ඒක අවුරුද්දකට වඩා වැඩිනේ නේ. එහෙනම් දිගු කාණ තමයි බැංකු ණය. ඒක දෙවෙනි රෝට දාමුද? ඇයි මේ දෙවෙනි රෝට මම එකපාරම දැම්මේ? දෙවෙනි රෝට දාන්න හේතුව තමයි දැන් සමහර ඒ වගේ මේ ගොඩක් තියෙනවා තියෙන්නේ මේ. දැන් ජංගවත්කම් 3ක් තිබ්බනේ. ඒතර පළවෙනි රෝල් ලියලා උත්තරේ ඉස්සරහට ගන්න. මෙතනත් 3ක් තිබ්බ නිසා ඉස්සරහට ගන්න පළවෙනි රෝල් ලියුවා ඒක තුන් ටිකනේ. නමුත් මේ වාගේ එකක් තියෙනවා නම් කෙලිම දෙවෙනි රෝල්ම ගත්තට කමන්නේ. එකක් තියෙනවා දෙවෙනි රෝල්ම දාන්න. අවසන් කරමු ජංගම වගකීම. කෙටි කාලයක් තුල ආපසු ගෙවිය යුතුයි. ඒ කියන්නේ මාස 12ක් වායේ කෙටි කාලයක් තුල ආපසු ගෙවිය යුතු බැඳීම් වලට කියනවා ජංගම වගකීම් කියලා. ජංගම වගකීම් කියන්නේ ඒවා. හරිද? දැන් ණය හිමි ඉන්නවා තා බලන්න උපචිත වියදම් කියලා එක්කත් තිබ්බනේ. ප්‍රාර්ථන ඉඩම් ගොඩන ලීබඩු තොගය ණය ගැතියෝ ගැනිලි ආයෝජන මුදල් යන්ත්‍රෝපකරණ සුද්ධලාභී බැංකු ණය ණය හිමියෝ. හරි බැංකු අයිරාව තියෙනවා. දැන් බැංකු අයිරාව කියන එක දන්නවනේ මතකනේ. ඒ කියන්නේ ජංගම ගිණුමක් තියෙන කෙනෙකුට බැංකුවක කරන්ට් account එකක් ජංගම ගිණුමක් තියෙන කෙනෙකුට ලබා ගන්න පුළුවන් විශේෂ වරප්‍රසාදයක් බැංකු අයිරාව කියන එකනේ. ගිණුමේ සල්ලි නැතත් චෙක් ලියන්න පුළුවන්. බැංකුවේ සල්ලි වලින් ගෙවනවා ඒ ටික. අපි කෙටි කාලයක් තුළ බැංකුවේ තැන්පත් කරන්න ඕන පොලියකුත් එක්කනේ. එතන ජංගම ගිණුම් හිමියාගේ ගිණුමේ චෙක් පත් වලට ගෙවන්න සල්ලි නැති අවස්ථාවක බැංකුවෙන් අපිට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් ණයක් කෙටි කාල ණයක් තමයි බැංකු අයිරාව කියලා කියන්නේ. ඒක ජංගම වගකීම. අවසාන උපචිත වියදම් කියන්නේ අපි ගෙවන්න තියෙනවා. ගෙවිය යුතු වියදම් තමයි උපචිත වියදම් කියලා කියන්නේ. උපචිත වියදම්. ඒකත් ඉස්සරහට ගේන්න. දැන් මේ එකතුන් ටික දෙනවා 5යි 5යි 10යි
9 13 16යි 6යි 6 මුළු හිමිකම සහ මුළු වගකීම කියලා වහලා දාන්න. මුළු හිමිකම හා වගකීම. ඔන්නෝර තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. දැනස්සරොන් මෙන්න මේ වත්කම් වල ආපු උත්තරේට ප්‍රාග්ධනයේ සහ වගකීම් වල උත්තරේ මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. මේක සමාන වෙන්න. උතර ගාන 100 නිවැරදි. හරි නේද? මේක සම්පූර්ණ කරගන්න. ඉතින් අපි ගිය සතියේ ශේෂපත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ගානක් හැදුවා 23 වෙනි ගාන. ඊට කලින් හැඳින්වීමත් අපි දීර්ඝ වශයෙන් කතා කරා එකේ. හරි. දැන් ලාභලාභ ප්‍රකාශ වෙනම හැදුවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ගණන් වෙනම හැදුවා. දැන් ඊළඟට 25 වෙනි ගානෙන් කියන ඔය දෙකම එකතු කරලා එක ගානක් හැටියට හදන්න. එතන තොරතුරු නැහැ. තොරතුරු ටිකයි තියෙන්නේ. හරි. එහෙනම් පටන් ගමු. 25 වෙනි අභ්‍යාසය. අභ්‍යාස සංඛ්‍යා 25. බලන්නකො. ඉස්සලා හොඳට කියවන්න. නන්දාගේ වෙළඳ ව්‍යාපාරේ 2019 12:31 දිනට පිළියෙල කළ අඩුයි ටිකක් නේ. ශේෂ පරීක්ෂම පහක් දැක්වේ කියලා ගත්තා නම් හරියට. අනේ ටික ලියා ගන්න. නන්දාගේ වෙළඳ ව්‍යාපාරේ 2019 12:31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම පහත දැක්වේ. හරි. එතකොට තොගය තියෙනවනේ. දැන් තොගය අපිට මුලදාගද කියලා දිනේ බලලා හොයාගන්න පුළුවන් නේ. මේක මොන තොගයක්ද? 19 1 කියන්නේ මුලනේ. මේක 19 12:31කට අවසන් කරලා තියෙන්නේ. ඒතර මුල තොගය 20000ක් තියෙනවා. ඒක දහස් වල ලියුවොත් දශම එනවා හැබැයි. ගොඩකට එන්නේ එකට විතරයි දශම එන්නේ නේ. අනේ දෙක තුනකට එනවනේ. මේ තියෙන ඉලක්කම් වලින් ලියන්නේ. ඒතකොට දහස් වල ලියුවොත් දශම වෙන නිසා ගැණුම් තියෙනවා විකුණුම් තියෙනවා. බෙදා හැරීමේ රත තියෙනවා. ගෙන ඒමේ කුලියක් තියෙනවා. දුන්වට්ටම් ගෙන යාමේ කුලි. ගොඩනැගිලි කුලි, බැංකු ණය, විදුලි ගාස්තු, පරිපාලන වේතන, බැංකු අයිරාව ප්‍රාර්ථන. අමතර තොරතුරු කියලා තියෙනවනේ. මොකක්ද ඒක තියෙන්නේ? 19 12:31 තොගය 30000. ඒකට කියන්නේ අග තොගය කියලා. දින වලින් බලන්නකො. මුල තොගය 1.1. අග තොගය 12.31. ලාභලාභ ප්‍රකාශය පිළියෙල කරන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන්න. දැන් මේකෙන් මේ දෙකම හදන්න ඕන. දෙකම එකපාර හදන්න ඕන. එහෙනම් අපි හදාගෙන යන්. එතන මතක තියාගන්න මේ දෙකම ප්‍රකාශ දෙකම විභාගේ හදලා තියෙන්න ඕන තනි පැත්තට. දෙපැත්තට හැදුවොත් සම්පූර්ණයෙන් වැරදි ලකුණු දෙන්නේ නැහැ විභාගේ. හරි පැත්තටම හදන්න ඕන. හරි. එහෙනම් පටන් ගමු. හරි. දැන් තියෙන තොරතුරු ටික දාන්න ප්‍රමාණවත් ආකෘතියක් අපි හදාගත්තා නම් ඇති. වෙන්නද? හරිනේ. දැන් මේ අදපු ලාභලාභ ප්‍රකාශනය කියන එක. ලාභලාභ ප්‍රකාශ අදින්න ඉස්සලා. පරිගත් නෑ.
විස්තර ලියන්න එකට යා වැඩිපුර ගන්න ඉඩ ඉලක්කම් තීරු පොඩි ඉලක්කම ලියාගෙන තිබ්බ නැති. නම සහ කාලච්ඡේද විශේෂයෙන් ලියන්න ඕනේ. නන්දාගේ ව්‍යාපාරය කියලා දින්නා. නන්දා ව්‍යාපාරය. කාලච්ඡේදය මොකද්ද? 19/12/31 අවසන් වර්ෂය සඳහා. 2019 12/31 2019 12/31 අවසන් වර්ෂය සඳහා 2019 12/31 අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය නැත්නම් ලාභ හෝ අලාභ ප්‍රකාශන. ලාභ හෝ අලාභ කියලා දාන්න. ලාභ හෝ අලාභ ප්‍රකාශන. ඔය ටික අනිවාර්යෙන් ගානේ ලියන්න ඕනේ ලකුණක් විභාග දෙනකොට. ගානේ නම ලියනවට ලකුණක් ප්‍රදානය කරන විභාගෙදී. හරි? නන්දාගේ ව්‍යාපාරය 2019 12/31 අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය ලාභ හෝ අලාභ ප්‍රකාශනය පළයට උල් 10ක් 12ක් ගන්න. හරිද ඉක්මන් කරන්න. දැන් මේකේ මම දාන්නම් විකුණුම් තියනව නේද? ඉලක්කම් ලියාගෙන යන එකත් හොඳයි. 343යි. 3,43,000. 3,43,000යි විකුණුම්. ඉලක්කම් ටික ලොකුයි නේද? විකුණුම් 3,43,000යි. කුලතොගය ගැනුම් මතකද? ගැනුම් වලට ගෙනීමේ කුලිය එකතු කරනවා. මේ වෙනද කියන මතක තියෙනවද දැන්? තියෙනවා විතරක් ගම්මු. මුලතොගය තියෙනවා, ගැනුම් තියෙනවා, ගෙනීමේ කුලිය තියෙනවනේ. එච්චරයි. ඔකට අපි කියව මොකක් කියලාද? මුලතොගය ධන ගැනුම් ධන ගෙනීමේ කුලී අපි ඔකට කිව්වේ විකිණීමට ඉදිරිපත් කළ තොගය. නැත්නම් විකිණීමට සූදානම් කළ තොගය කියලානේ. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඒ වචන ලියාගන්න. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඒ උත්තරේ ගන්න බලන්නක් ගන්න. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය.
හරිද? ඉලක්කම් බලන්න කීයද කියන්නේ? දැන් මුලතොගේ අපිට හඳුනා ගන්න පුළුවන් 20000යි. මුලතොගේ 20000යි. හරි? ගැණුම් ලක්ෂ 2යි. ගැණුම් ලක්ෂ 2යි. ගෙනීමේ කුලී තිබ්බනේ 9000. මුලතොගේ 20000යි. ගැණුම් ලක්ෂ 2යි. ගෙනීමේ කුලී 9000යි. හරි? එතකොට මෙන්න මේ ටික එකතු කරන්න. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ වල පිරිවැය කියන්නේ මේක 229000යි නේ. ආදේක 229000යි. ඒකට අපි කියන්නේ විකිණීමට ඉදිරිපත් කළ තොගේ. විකිණීමට ඉදිරිපත් කළ තොගේ. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ වල පිරිවැයක අනිවාර්යෙන් ලියන්න. මේකෙන් අපි විකුණුම් පිරිවැය කියන උත්තරේ ගන්න මොකක්ද අඩු කරනවා කිව්වේ? අග ඉතිරි තොගේ. මේක අපි වෙනමත් කතා කරා මේ විකිණීමට සූදානම් කළ තොගේ වෙන විදිය විකුණුම් පිරිවැය වෙන විදියනේ. ඒ ඔක්කොම වෙන වෙනම සාකච්ඡා කරලා නෝට් එකේ දීලා තියෙන්නේ. ඒවා ආයෙ නැවත නැවත බලන්න මේ ආකෘති කටපාඩම් තියෙන්න ඕනේ. හරි විභාගයෙන් ලොකුම ගාන තමයි මේක ඔය කට්ටිය. හරි. ඉතින් අගේ ඉතිරි තොගේ මේකේ අර යටින් වෙනම දීලා තියෙන්නේ. ඒවට අපි ගැළපිලි කියලා කියන්නේ පස්සේ ගැළපිලි මම කියලා දෙනවා. දැන් 19 12 31 හින්දා ඒක අග කියලා හඳුනා ගන්න පුළුවන්. යටින් තියෙන අමතර තොරතුරු කියලා යන්නේ දන්නේ එතනින් 30000 ගන්න. හරි. දැන් විකිණීමට සූදානම් කරපු නැත්නම් ඉදිරිපත් කරපු භාණ්ඩ ටික ඔක්කොම විකිණලා නැහැ. ඒකෙන් යම් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවානේ. මෙන්න මේක අඩු කරාට පස්වෙනි උත්තරේට අපි කියනවා මොකක් කියලාද? විකුණුම් පිරිවැය කියලා. විකුණුම් පිරිවැය. බලන්න කීයද කියලා එමුන. 1,99,000යි. 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 හරි 1,99,000. දැන් මේ විකුණුම් ආදායම මේක අඩු කරපුවාම දල ලාභය කියන උත්තරේ ගන්න. 13න් 9ක් 4යි 13න් 9ක් 4යි. හරිද බලන්න උත්තරේ? දෙකෙන් එකක් එකයි 1,00,000. දල ලාභය 1,44,000යි. 1,44,000. මේක අපස්සට එකතු කරලත් බලන්න අර උත්තරය આવත් හරි. 9 4 13යි 10 4 14යි 2 1 3යි. එහෙම ගත්තාම 1,44,000යි දල ලාභය. ඔන්න ඔය ටික විතර ටිකක් මතක තියාගන්න අමාරු වෙන්නේ. විකුණුම් අන්තිම රුවලට දාන්න මුලතොගේ දාන ගැනුම් දාන ගෙනීමේ කුලී. ඒකට කියන්නේ විකිණීමට සූදානම් කළ භාණ්ඩවල නැත්නම් ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඒක අපි අගේතිරි බඩුතොගේ අඩු කරනවා. දැන් එනවා විකුණුම් පිරිවැය කියන උත්තර. මේකයි අඩු කරන්නේ. වරහණක් දාපුවම ඇති අඩු කරා කියලා ලියන්න ඕනේ. දල ලාභය 1,44,000. දැන් ඊළඟට අපි කරන්නේ මේ දල ලාභෙට තව ආදායම් තිබ්බනම් එකතු කරනවානේ. වෙනත් ආදායම්. ලද ගෙවල් පොලි, ලද පොලි, ලද ලාභාංශ කික අපි ලද වට්ටම්නේ. ආදායම් ගැන කතා කරේ. මේකේව නැත්තම් ඊට තියන්න ඕනේ නැහැ. බලන්න පොඩ බැර පැත්ත බලන්න ශේෂ පිස්සුනේ. ආදායම් වල තියෙන බැර ශේෂනේ. නෑ එකක්වත් නෑ එහෙම. එහෙනම් ඕනේ නෑ. නැත්තම් වෙනත් ආදායම් ඊට තියන්න එපා. දැන් වියදම් ටික ලියමු ඊළඟට.
වියදම් වල මාතෘකාලියක් දෙන්න මුලින්ම ලියන්නේ බෙදා හරින් වියදම් නේ. හරි. මාතෘකා දාන්න බෙදා හරින් වියදම් කියන්නේ. බෙදා හරින් වියදම්. පාත්වට ඉදි ගහන්න. බෙදා හරින් වියදම් මේකේ හැටියට මොනවද තියෙන්නේ? තියෙනවද එකක්වත්? දුන්නට්ටම් කියන එක තියෙනවා, ගෙන යාමේ කුලිය තියෙනවා. දෙකක් තියෙනවනේ. දුන්නට්ටම් සහ ගෙන යාමේ. ගෙන යාමේ කියන්නේ භාණ්ඩ ගෙනියන්න දරණේවනේ. මේක ගෙන ඒම. ගෙන ඒම වෙනයි ගෙන යාම වෙනයි දෙකක් එතන. ගෙන ඒමේ කුලිය කියන්නේ ගැනුම් සම්බන්ධ වියදමක්. ගෙන යාම කුලිය කියන්නේ භාණ්ඩ බෙදා හරීමට අදාළ වියදමක්. හරි. එහෙනම් බෙදා හරි වියදම් දෙක ලියන්න. එකක් දුන්නට්ටම්. පළවෙනිව ලියන්න. 1200යි. ඊළඟට ගෙන යාමේ කුලි. හරි දාන්න ගන්න වට 14000යි. ගන්න හැම එකකටම හරියක් දාලා ගන්න. උතර ඉක්මනට ලියන්න පුළුවන්. හරි. මේ වියදම් හැම එකක්ම මේ දරලාභය කියන එකෙන් අඩු වෙනවනේ. නිසා අපි ඉස්සරහට අරන් පොඩි වරහලක් දාගමු. පස්සේ අඩු කරන්න පුළුවන් එතකොට. 15200යි. ඒ අඩු වෙනවා කියන තව වරහන් දාන්න. නැත්නම් මේකට තීරු තුනක් දාන්න වෙනවා. තීරු දෙකෙන් අපි යන්. මේක ලේසි. වරහනක් දාලා අඩු කරන්නයි තියෙන්නේ. පස්සේ එකපාර වියදම් ටික ඔක්කොම අඩු කරමු. හරි. දැන් බෙදා හරි වියදමට පස්සේ අපි පරිපාලන වියදම් නේ. ආයතන හා පරිපාලනය අපි ගත්තේ කෙලින් පරිපාලන වියදම්. දාන්න පරිපාලන වියදම්. ආයතනයේ පවත්වාගෙන යාමට පරිපාලනය සම්බන්ධයෙන් දරන වියදම් මොනවද? මේකෙන් තෝරලා ගන්න. මේක තියෙනවා අපිට ගොඩනැගිලි කුලී කියලා එකක් තියෙනවා. විදුලිය තියෙනවා, පරිපාලන වේතන තුනක් තියෙනවානේ. ඒ තුන දාන්න. ඒ තුන දාන්න. ඉස්ලාම දාන්නේ ගොඩනැගිලි කුලිය. ගොඩනැගිලි කුලිය. ගොඩනැගිලි කුලිය 24000යි. ගොඩනැගිලි කුලිය 24000යි. ආය විදුලි ගාසුත් පරිපාලන වියදම. විදුලිය 12500යි. විදුලිය 12500 පේනවා. ආයතන පරිපාලන වේතන කියලා. ඒකත් පරිපාලන වේතන. පරිපාලන වේතන. විසිපන්දා. හරි. ඔය ටිකත් එකතු කරලා උත්තර ඉස්සරහට ගෙනියන්න. 500යි 5යි 9යි 11යි 3යි 4යි 6යි 61500ක එකතුවක් වෙනවා. ඒක වරහන් උත්තරයක්. මොකද මේ දලලාභයෙන් මේ සියලුම වියදම් අඩු වෙන්න ඕනි. දලලාභයෙන් සියලු වියදම් අඩු විය යුතුයි. සියලු වියදම් අඩු කරා. හරි තව ඕනේ අපිට තව වියදම් වර්ග දෙකක් තියෙනවනේ. ඒවා තියෙනවද මේකේ? මූල්‍ය හා වෙනත් කොට නැත්නම් අවශ්‍යත් නැහැ. ගහන්න පොඩ ඉන්න බලන්න. බෙදා හරින්න මේක දුන්නත් නම් ගෙන යාම පොඩ් නැයි බැංකුවට. නෑනේ මේක නෑ ඒ වියදම් මොනවා. හරි. ඒ කියන්නේ මූල්‍ය වියදම් ණය පොලි අයිරා පොලි මොනවද තියෙන නේ? වෙනත් වියදම් කියන්නේ ඔය තොග හානි පාඩු නේද? ගිනි හානි අලාභ. හරි ඒ වගේ පාඩු මොනවද දිලත් නෑ. කියන්නේ මූල්‍ය හා වෙනත් වෙන්නේ නෑ මේකේ. හරි එහෙනම් මෙතනින් අවසන් කරන්න. හරි. දැන් අර දලලාභය කියන එකෙන් ආදම් ටික අඩු කරන්න. දලලාභයෙන් ආදම් අඩු කළා මෙතන සුද්ධ ලාභය කියලා ගන්න. සුද්ධ ලාභය.
සුද්ධ ලාභය කියලා ඒ උත්තරේ දාගන්න 1,44,000න් අඩු කරන්න මේ දෙක 700යි 6යි 6යි 7යි බලන්න සුද්ධ ලාභය කියන එක ව්‍යාපාර කීයක් වෙනවද සුද්ධ ලාභය හතයි 10යි 14යි 8යි 6 14 67300 67300යි 67300යි 67300 හරි 67300 ඒකට අපි කියන්නේ සුද්ධ ලාභය මේ දර ලාභයෙන් වියදම් ඔක්කොම අඩු වෙනවා බෙදාහරි වියදම් ටික එකතුවයි පරිපාලන වියදම් වල එකතුවයි තව මූල්‍ය වියදම් වෙනත් වියදම් තිබ්බනම් මේක ඒවා දීලා නැහැ එහෙනම් ඕනේ නැහැ නිකන් ලියන්න අවශ්‍ය නැහැ අයිතම නැත්තම් දැන් මේකත් එක්කලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න බලන්න නම ලියන්න නන්දා ව්‍යාපාරය දෙදස් 19 12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය නම සහ කාලච්ඡේද ලියන්න පැහැදිලිව නන්දාගේ ව්‍යාපාරය 2019 12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය 2019 12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දැන් අපි මුලින්ම ජංගම නොවනවත්කම් පෙන්නනවා කීපයක් තියෙනවා මාතෘකාව ජංගම නොවනවත්කම් හරි මාතෘකාව දාන්න ජංගම නොවනවත්කම් බලන්න ස්ථාර ස්වරූපේ වත්කම් කීයක් තියෙනවද කියලා බෙදා හැරීමේ වෑන් රත කියලා එකක් තියෙනවා එච්චරමයි තියෙන්නේ එකම එකයි තියෙන්නේ හරිද බෙදා හැරීමේ වෑන් රත විතරයි ඉන්නේ 1000 ඒක එකක් තියෙන නිසා අපි දෙවෙනි රෝට ගමු. ආයි මේක අණු එකතුවක් ගන්න දෙයක් නැහැ නේ. එකයිනේ තියෙන්නේ. ඒ නිසා දෙවෙනි රෝට දාගන්න. බෙදා හැරීමේ රත. ඒක ඇවිල්ලා ජංගම නොවන වත්කම. ජංගම නොවන වත්කම. ජංගම වත්කම්. ජංගම වත්කම්. ජංගවත්කම වල මේකේ බඩු තොගය තියෙනවනේ. දැන් බඩු තොගය දැන් දෙකට එනවා. මේ බලන්නකො මේ ඉතිරි බඩු තොගය මෙතෙන්ටත් ආවා. ජංගවත්කම වල බඩු තොගය කියන්නේ අපිට කාලච්ඡේ දවස්සනේ ඉතිරි බඩු තොගය කියන්නේ වත්කමන්නේ. ජංගවත්කමන්නේ ඒක වෙනස් වෙන එකක් නේ. ඒක ආපෝසරයක් මෙතන ලියන්න. මේකමයි මෙතන ලියන්නේ. අග තොගය. අග තොගය දැන් දෙකට එනවා තෝත් නේද? මතකද? අගතොගෙන තැන් දෙක මේ විකුණුම් පිරිය හාද්‍ය අගතොගේ අඩු කරන්න ඕනේ. ඊට අමතරව මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම
වත්කම් වලටත් අගතොගේ එන්න ඕනේ. හරිද? තව දුරටත් වත්කම් මොනවා හරි තියනවද බලන්න. ණය ගැතුව එහෙම. ඒකේ අයිතම ගොඩක් අඩුයි ඈ. ටිකයි තියෙන්නේ. මුලතොගේන අපි ශේෂ පරීක්ෂමේදී විල ගත්තේනේ. ගැණුම් විකුණුම් බෙදා හැරීම ගෙනීමේ දුන්නට නෑ. ඔච්චරයි. මේකත් ඉතින් අන්තිම රූලේ ලියවත් හරි එකක් තියෙන නිසානේ. මුදල් ශේෂයක්වත් දීලා නෑනේ. මුදල් වල අයිරාවන්න තියෙන උත්තරයක් තිබිලා තියෙනවා. එහෙනම් මේක වහන්න. මුළු වත්කම් 5,30,000. ඔන්න වත්කම් පැත්ත අපි වහගත්ත ගානේ වත්කම් පැත්ත එකතුව 5,30,000යි. තාමත් එමෙහිට හදන්නේ. හරි. මුළු වත්කම්. දැන් ඊළඟ මාතෘකාව හිමිකම සහ වගකීම නේ මතකද ඉස්සලා ඉගෙත් කරා අපි. හිමිකම් හා වගකීම් ප්‍රධාන මාතෘකාව. හිමිකම් හා වගකීම්. ප්‍රාග්ධන අනිවාර්යෙන් දෙන්න ඕනේ මේක දීලා ඇති. ඔත කියනවා අන්තිම ඉලක්කම බලන්නකො ශේෂ පිස්සුමේ. මේ ගන්නවට හරි දාගන්න ටික මේව නැවත නැවත බැලෙන්නේ නැහැ නේද? හරියට දාගන්න ලක්තුවා. ප්‍රාග්ධනේ 2,50,000. 2,50,000. 2,50,000යි. හරි. දැන් ප්‍රාග්ධනයට ලාභය එකතු වෙනවා. දැන් අපි ලාභය දන්නවා. මෙතන ලාභය හොයලානේ තියෙන්නේ. ඒ ලාභය තමයි මෙතන එකතු කරගන්නේ. දැන් ඉස්සලා ගානේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශ විතරනේ හැදුවේ. ඒ ලාභය අපිට උඩින් ඉලක්කමක් දීලා තිබ්බනේ. දැන් මේක එහෙම ඕනේ නැහැ. මේ ලාභය තමයි මෙතන ගන්නෙ සුද්ධ ලාභය කියන්නේ. ප්‍රාග්ධනයේ දාන සුද්ධ ලාභය. මේ ප්‍රාග්ධනයේ පළවෙනි රූලේ අපි ඉස්සලා ගන්න ඉන්නේ. කවන්නේ කොයි කුරුල එළියවත් කවන්නේ නැහැ. ලාභයත් එකතු කරන්නේ මේ ආපුත්‍රේ 67,300. ගැණිලිත් තියනවා නම් උතර අඩු කරලා ගත්ත හැකි ගැණිලි තියනවද මේක? ගැණිලිත් නැහැ මේක. එහෙනම් උත්තර ඉස්සරහට ගන්න. 300යි 7යි 11යි 3යි 3,17,300යි 3,17,300යි 3,17,300. ඒ ප්‍රාර්ථනයට මේ ආපු සුද්ධ ලාභය එකතු කරාට පස්සේ පිළිතුර. දැන් දිගුකාණ වක්කීම් ජංග වක්කීම් බෙදන්න පුළුවන්ද? පුළුවන්. බැංකු ණයක් තියෙනවනේ. මාත්‍ය වදාන දිගුකාණ වක්කීම් කියනවා. දිගුකාණ වක්කීම් බැංකු ණය. ලක්ෂ දෙකයි. ඒකේ දෙකක් තියෙන සවන් දෙනකොට ගන්නවා. අවසාන මාතෘකා ජංග වක්කීම්. ජංග වගකීම්. ජංග වක්කීමේ බැංකු අයිරාව තියෙනවා ණය හිමි ඉන්නවද? බැර පැත්තේ තව බලා ගන්න තියෙන්නේ. නෑ බැංකු අයිරාව විතරයි. හරි මොනවා හරි අපිට මගහැරිච්චයක් එම නෑ නේද? මුලතොගේ ගැණුම් විකුණුම් බෙදාරමයන් අත ගෙන මේ කුලි දුන්නට්ටම් වත්තා බැංකු ණය විදුලිය පරිපාලන බැංකු අයිරා ප්‍රාථමික වරන් තියෙනවා. හරි දාගන්න කියන්නේ ඒකයි. දැන් එකතු කරමු. 7යි 10යි 8යි 10යි 2යි 1යි 3යි 3යි 2යි 5යි. අර ගන්න බැලන්ස් වල දැක්කද? මේ වත්කම් වල එකතුවට හිමිකම සහ වගකීම් උත්තරේ සමාන වෙනවා. මේ විදිහට ගන්න බැලන්ස් කරන්න ඕනේ. ඒකට අපි කියනවා මුළු හිමිකම හා වගකීම කියලා. ඒකත් ලියාගන්න. මුළු හිමිකම හා වගකීම. හරි දැන් ඉවර කරගන්න ඔය විදිහට
ගැලපිලි නැතුව සාමාන්‍ය ආකෘතිය විතරක් දාන පොඩි ගාන. හරි නේද? හරි. ඉතින් අපි ඒ ගාන අවසන් කරමු. 25 වෙනි අභ්‍යාසය අපි අවසන් කරමු. හරිනේ? ඊළඟට තව ඊට වඩා ටිකක් ලොකු ගානක් තියෙනවා. මේකමයි. බලන්නකෝ බිමාලිගේ ව්‍යාපාරය කියන පිටු අංක 19. පිටු අංක 19. බිමාලිගේ ව්‍යාපාරයේ ගිණුම් කාල පරිච්ඡේදය 19/12/31 දිනෙන් අවසන් වන අතර ඉදිරියට ශේෂ පෙරික්සුම් පහත පරිදි වේ. එපටත් ශේෂ පෙරික්සුම් අඳුරා ගන්න කියවුවනම් හරි. එතකොට අපිට අර මතක් වෙනවා මේවා තිබ්බා මේවා නැහැ කියලා මතක් වෙච්චාම ලේසි ලියන්නනේ. ප්‍රාග්ධනය මේක නම් දහස්වල ලිය හැකිනේ. එතකොට ලේසි. අගබින්දුර අයින් කරලා ලියන්න හැම එකම. ණය ගැතියෝ ණය හිමියෝ 19 1 බඩු තොගය කියන්නේ මුල බඩු තොගය. දැනුම් තියනවා ගෙනීමේ කුලිය තියනවා. විකුණුම් කොමිස් කියන්නේ භාණ්ඩ බෙදා හැරීමට දාල වියදමක්. රක්ෂණය කියන්නේ පරිපාලන. කඩකුලි ආදායම් කියන ආදායම් ලදවට්ටම් කියන ආදායමක් ආදායම් තියෙනවා මේකේ. විකුණුම් දුන්නට්ට යන්ත්‍රෝපකරණ ගොඩනැගිලි. බැංකු ණය වසර 4කින් පසු නිදහස් කළ කියන්නේ දිගු කාලෙක කියන වචනයකින් අදහස් වෙනවා. පොලි වියදම් මූල්‍ය වියදම් මේක තියෙනවා. බැංකු අයිරා මුදල් ශේෂය බොල් ණය පරිපාලන වියදම් බැංකු ගාස්තු. මේකෙත් වෙනත් වියදම් නැහැ වාගේ. හැබැයි මූල්‍ය වියදම් දෙකක් තියෙනවා. මිලදීගත් සියලු තොග මිලදීගත් තොග සියල්ල විකිණී ඇති බව උපකල්පනය කරන්න. ඒ කියන්නේ අගතොගයක් නෑ මේකේ. අගතොගයක් නෑ. එහෙනම් මෙන්න මෙතනින් අපිට විකිණීමට ඉදිරිපත් කළ තොගයම විකුණුම් පිරිවැය කියලා නම් ගන්න පුළුවන්. හරි. කවන්න මේක අගතොගයක් නෑ කියලා තර අපහැදිලිනේ. අගතොගයක් නෑ ඒකට පොඩි ඉරකල්ලක් ගහලා මෙහෙම හද විකුණුම් පිරිවැය. නැත්නම් මෙතෙන්නම කෙලින්ම විකුණුම් පිරිවැය කියලා අඩු කරත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ මේකේ හැටියට. හරි ආපස්සට රෝල් ටික ගහගන්න. නම සහ කාලච්ඡේදය විශේෂයෙන් ලියන්න ගානේ. බිමාලිගේ ව්‍යාපාරය 2019-12-31 අවසන් වර්ෂය සඳහා ලාභ අලාභ ප්‍රකාශය එහෙම නම ලියන්න. හරි. මුල ටික මම ඕ විදිහට ටිකම තියෙනවා. ඒක වෙනස්සක් කියලා නැහැ.
හරිද? ඒතර ගානේ නම ලියන්න අනිවාර්යෙන්ම. මොකද්ද? බිමාලි ව්‍යාපාරය. බිමාලි ව්‍යාපාරය 2019 12:31 අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය එනන් ටික ලියන්න බලන්න පිළිවෙලට. බිමාලි ව්‍යාපාරය බිමාලිගේ ව්‍යාපාරය 2019 12:31 අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය. ලාභ හෝ අලාභ ප්‍රකාශය. හරි. මෙන්න මේ ටික මේ දක්වා පිළිවෙලට ලියා ගන්න ආකෘති. එතන ඉතිරි ඔගයක් නැහැ. මේකම තමයි විකුණුම් පිළිවෙල කියලා ගන්නෙ. දරලාභය දක්වා හැම එකම. ඉක්මනට ඉලක්කම් ටිකත් එක්ක ලියවනම් හොඳයි. දැන් ඔක ලියන ගමන් ඉලක්කමත් හොයලා යන දහස් වලින් ලියමු කිව්වේනේ. දහස් වල ලියනකොට මෙන්න මෙතන බිංදු තුනක් දැම්මම අහන්නේ. මේකේ විකොලම් කියලා ලියන්න ඕනේ 650ක් දහස් වල. විකොලම් කියලා ලියන්න 650. ඒ කියන්නේ අග බිංදු තුන හැම එකෙම අයින් කරලා ලියන්න. ඒ කියන්නේ දහස් වල ලියනවා කියන්නේ. ඊට පස්සේ මුල තොගය 16යි. 16 10 කියන 16යි. ගැණුම් 395යි. ගෙනීමේ කුලී 15යි. ඔන්න ඔය විදිහට අපිට දරලාභය හොයාගන්න පුළුවන්. පොඩි ලක්කන් ටිකක් ආදේශ කරලා ගන්න තියෙනවා. දැන් මේක අර අගතෝගේ නෑ කියන නිසා මෙතන 426යි. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ තොගයම විකුණුම් පිළිවෙලට පත් වෙනවා කියන එකත් මතක තියාගන්න.
सुधा अरे बाबा ये क्या बोला හරිද විකුණුම් 650යි මුලතොගය 16 ඔක්කොම අගබින්තුර අයින් කළා ගන්න. ගැනුම් 395යි හරි නේද? ගන්නවට හරි දා ගන්නකො. ගෙනීමේ කුලි 15යි ගත් හරි. එකතුව 460. 6 10 16 10 11 12යි 4යි. දැන් මේක අගේතිර තොගය නැහැ කියලා අපිට එක තැනක කියනවා. මොකද හේතුව මිලදී ගත් තොග සියල්ල විකිණී ඇති බව. හොඳ ව්‍යාපාරයක්. ඔක්කොම ටික විකිණලා. අගතොගයක් නැහැ විකුණුම් පිළේ මේකයි. මේක අඩු කරවන දල ලාභේ. දැන් හරි නේද? වෙනත් ආදායම් මේක තියෙනවනේ. මේක ඊට මාතෘකා දාලා වෙනත් ආදායම්. වෙනත් ආදායම්. වෙනත් ආදායම්. එතන වෙනත් ආදායම් ඇවිල්ලා මොනවද තියෙන්නේ අපි දෙකක් විතර දැක්කනේ මේක තියෙනවා. බැර පැත්තේ බලන්නකො කියන්නේ සෙස්බෙස්සේ බැර පැත්තේ තමයි වෙනත් ආදායම් අපිට හම්බෙන්නේ. කඩකොලි ආදායම් සහ ලද වට්ටම් නේ. කඩකොලි ආදායම් සහ ලද වට්ටම් කියලා දෙකක් තියෙනවා. දෙකක් තියෙන නිසා මම පළවෙනි රෝල් ඉල උත්තර ඉස්සරහට ගන්නම්. ලද වට්ටම්. හයයි. 6යි. හරි. සාමාන්‍යයෙන් බැර පැත්තේ තමයි ආදායම් අපිට පෙන්වන්නේ ශේෂ පරීක්ෂම තුල. සිග්නල් අඩුද ඔය කට්ටිය එක්කෙනෙක් කෙනකොට එක්කෙනෙක් යනවා නේද? දැන් මගේ සිග්නල් අඩුව තිබිලා දැන් මං අරන් තියෙන්නේ මොකද්ද අපිට දුන්නා SLT5 දැන් හොඳටම සිග්නල් තියෙනවා. දැන් කැඩෙන්නේ එහෙම නැහැනේ මගේ දිනේ ඇහෙන්නේ නැතු යන්නේ එහෙම නැහැනේ. හරි ඕන වෙලාවක් කරන්න පුළුවන් පන්ති. දැන් ඩයලොග් වල එහෙම හවස් වෙනකොට සිග්නල් නැති වෙනවා රැට එහෙම ඇත්තෙම නැහැනේ. හරි අමාරුයි ඉතින් ළමයින්ට පව්. පොඩ්ඩක් ඒවා සම්බන්ධ දැනුවත් කිරීමක් කරන්න අදාළ තැන් වලට එතකොට ඇවිල්ලා මොකක් හරි හදලා දීලා යනවා ඒකට. හරි. කඩකොලි ආදායම් ලද වට්ටම්. ආය මොනවත් නැහැ නේද ආදායම්? හරි දැන් වියදම් මේක එකතු කරලා ඉන්න 6 10යි 4 2 6 260යි. ඔන්න දරලාභයේ දන ආදායම් වල උත්තරේනේ. දරලාභයට ආදායම් එකතු වුණාට පස්සේ අපිට ඔය වගේ උත්තරයක් තමයි එන්නේ. දැන් ඊළාට අපි වියදම් ටික ලියන්න යන්නේ මුලින්ම බෙදා හරීමේ වියදම් මාතෘකාව. මාතෘකාට වියදින්න හැම වෙලේම
බෙදාහැර වියදම් මේ ශේෂ පිස්සුමේ කීයක් විතර තියෙනවද පොඩ්ඩක් බලන්න. මුලින් ඉඳන් කියවලා යන හරි දාන්න ගන්න එක. මුලින් ඉඳන් බලමු. විකොරම් කොමෙස් 9ක් තියෙනවා කියන්නේ. අපි වෙන වෙනම කතා කරලා තියෙන්නේ. මේ වියදනොත් අපි වර්ග හඳුනා ගන්න ගණන් එහෙම කරායි වටනේ. විකොරම් කොමෙස් හරි ආය දුන්නට්ටම කියලා තව වියදමක් තියෙනවා. දුන්නට්ටම් ආය බොල් ණය තියෙනවනේ එච්චරයි. බොල් ණය කියන්නේ විකුණුම් සම්බන්ධ වියදම. බොල් ණය 7යි. බොල් ණය කියන්නේ ස්ථිර වශයෙන් 100ක් විශ්වාසය ලැබෙන්නේ නැහැ. ණයගැතියෙක් කොමිය ගිහිල්ලා අතුරුදහන් වෙලා රටෙත් නැහැ නේද? ඒ වගේ අවස්ථාවක අපිට ඒ ණයගැති ශේෂ අයින් කරන්න ඕන පොත් වලින්. ඒකට කියන්නේ බොල් ණය කපා හැරීම කියලා නේ. හරිද? විකුණුම් කොමිස් තියෙනවා 9ක්. දුන්නට්ටම් 3ක් තියෙනවා. බොල් ණය 7ක් තියෙනවානේ. ඒ ටික ඉස්සරහට ගන්න. 9යි 12යි 7යි 19යි. ඒවා වරහන් දාන්න මොකද මෙන්න මේ 260න් ඔය ටික අඩු වෙනවා ඔක්කොම ටිකනේ. මේ ආයේ මෙතන අඩුව කරලා උත්තරේ දාන්න ඕනේ. එකපාර අඩු කිරීම ටික කරමු. පරිපාලන වියදම්. පරිපාලන වියදම්. දැන් මේකේ තෝරලා ගන්නකෝ ශේෂ පිස්සුවෙන් පරිපාලන වියදම් මොනවද කියලා. ඉස්සලම අපිට හම්බ වෙනවා තමයි රක්ෂණ ගාස්තු 12ක් නේ. රක්ෂණ කියන්නේ පරිපාලන. ඊපස්සේ අපිට හම්බ වෙනවා ආයතන පරිපාලන වියදම් කියලා. පරිපාලන වේතන කියලා අන්තිම හරිය. පරිපාලන වේතන. ඉතින් පරිපාලන වියදම් වල 91ක් ගත්තොත් 37ක් එනවනේ. පරිපාලන වියදම් වල 91ක් ගත්තොත් 37යි එන්නේ. 25 12යි 37යි. පරිපාලන වියදම් ඊට වඩා නැහැ. රක්ෂණයේ තියෙනවා. පරිපාලන වේතන තියෙනවා. ඊට පස්සේ මූල්‍ය වියදම් තිබ්බ වෙනත් වියදම් නම් තිබුණේ නැහැ. නැති ඒවාට අපි ඉඩ තියන්නේ නැහැ. වෙනත් වියදම් නැත්නම් ඒක ඕනේ මූල්‍ය වියදම් විතරක් දාන්න. ඔය බැංකු ණය පොලි, අයිරා පොලි, බැංකු ගාස්තුනේ. ඒ වගේ තමයි අපි මූල්‍ය වියදම් වලට කතා කරපුවා. එහෙනම් බලන්නකො මූල්‍ය වියදම් වලට මොනවද තියෙන තොරතුරු කියලා. පොලි තියෙනවනේ. හරපැත් තියෙන්නේ ගෙවපු පොලියක්. අපි ණය අරන් අපි පොලිය ගෙවලා තියෙනවා. ඒ කියන්නේ හරපැත් වියදමක් වශයෙන් තියෙනවා. වියදම් තියෙන හර ආදම් තියෙන බැරට. පොලි 16යි බැංකු ගාස්තු 4යි. එදිට ගන්න. පොලි 16 හරි දාලා ගත්තා. බැංකු ගාස්තු 4යි 20යි. අද අවසන් කරන්න සුද්ධලාභ ගන්න පුළුවන්. එතන මෙන්න මෙතනින් තමයි අඩු කරන්න පටන් ගන්න 260. ඒ කියන්නේ මේ දලලාභයට ආදායම් එකතු කරාට පස්සේ උත්තරෙන් දලලාභයට ආදායම් එකතු කරාට පස්සේ උත්තරෙන් අපි මේ වියදම් සෙට් එක අඩු කරා. වියදම් තියෙනවා මෙන්න මෙහෙම. 19ක් තියෙනවා. 37ක් තියෙනවා. 20ක් තියෙනවා. 9 16යි 3යි 6යි 7යි 76ක් අඩු වෙනවා. 4යි 15න් 8යි 184යි. සුද්ධ ලාභ 184යි. 184. දැන් ඔය දෙකම එකපාර රූල් කරගෙන ලියන්න යන්නත් පුළුවන්. උසස් පෙළ නම් එහෙම හදන්නේ. නමුත් අපි මේ විදිහට හදාගෙන අර එකපාර එහෙම කරන්න ගියොත් අමාරු නිසා. හරි.
දැන් තව නිබන්ධන දෙකක් ඊට පස්සේ තියෙනවා ඒ ලාභ ප්‍රකාශ තියෙන ගණන් ටිකක් සහ 10 පන්තියේ පොතේ සමීකරණ උපයෝගී පොත් බැංකු සැසඳුම් වැරදි යොදි කිරීම ඒවත් අල්ලා නිබන්ධන දෙකක් තියලා තියෙනවා. ඒවා ඔක්කොම මතක් වෙනවා නැවත. හරි. විමාලි ව්‍යාපාරය. ආයත් නම ලියන්න. මේ මූල தত্ত্ব ප්‍රකාශම හදන්න යන්නේ. විමාලි ව්‍යාපාරය. දැන් මේ දෙකේ නම් ලියනකොට ආකාර දෙකකට ලියන්නේ. මතකද? අර එක ලියුවේ කොහමද? විමාලි ව්‍යාපාරය 2019 12:31 අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය. අවසන් වර්ෂය සඳහා මේක එහෙම ලියන්නේ. මේක ලියන්නේ කොහමද? 2019 12:31 දිනට මූල දත්ත ප්‍රකාශය. හරි. විමාල ව්‍යාපාරය 2019 12:31 දිනට මූල දත්ත ප්‍රකාශ. දිනට කියලා ලියන්න. දිනට මාතෘකා ටික මතකයිනේ. මුලින්ම ජංගම නොවන වක්කම්. ඒ කියන්නේ දිගු කාලීන ස්වරූපේ වුණනේ. දිගු කාලීන ස්වරූපේ වුණ. දිගු කාලීන ස්වරූපය ගන්න. මොනවාද ඒ වගේ ඇති? ඊටාම් ගොඩනැගිලි අන්ත සූත්‍රයෙන් බලන්න මොනවද තියෙන්නේ කියලා. මුලින්ම අපිට හම්බ වෙන යන්ත්‍රෝපකරණ 120,000 වලින්. යන්ත්‍රෝපකරණ 120,000 වලින්. එතන වැටින් ගොඩනැගිලි තියෙනවා. එකක් ගන්න. ගොඩනැගිලි 500යි. ගොඩනැගිලි 500යි. ආයෙත් නෑ වගේනේ. නෑ ওই දෙක තමයි තියෙන්නේ. යන්ත්‍රෝපකරණ 120ක් තියෙනවා. ගොඩනැගිලි 500ක් තියෙන 1000 වලින්. දැන් මම උත්තර ඉස්සරහට ගෙනියනවා 620යි. තව අර අස්පෘශ්‍ය වත්කම්, ජංගම නොවන වත්කම්, ස්ථාවර නොවන ඒවා ආයෝජන වාගේවා තියෙනවද? උදේට බලන්න. නෑනේ. එහෙනම් අපේ මාතෘකාව ජංගම වත්කම් ඊළඟ. ජංගම වත්කමත් අග බඩු තොගය දීලා තිබුණේ නෑනේ මේක. අග බඩු තොගයක් නෑනේ. ඉවරයි කියන ඔක්කොම ටිකනේ. ණය ගැතිය ඉන්නවා. ණය ගැතියෝ 34යි පළවෙනිට දාන්න. තව බලන්න ජංගවත්කම හොයලා ගන්නකො ණය ගැතියෝ 34යි. ආයෙ තියෙනවා මුදල් ශේෂයකුත් තියෙනවා. මුදල් ශේෂ මුදල් කියන. මුදල්. තියෙනවා 155ක්. 155. ඉස්සරහට ගෙනියන්න 5යි 9යි 8යි 1යි 189යි 9යි 8යි 10යි 7යි 809ට මේ එහෙම වෙනවා මුළු වත්කම්. ඔන්න එක පැත්තක් අපි හදලා ඉවරයි. වත්කම් පැත්ත ඉවරයි. ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම්. ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම්. හරිනේ. එතන මේකට යටින් මම ඊට ටික මෙතනින් හදන්නම් පේන්නේ නැති නිසා. හරි. එතන හිමිකම සහ වගකීම අලුත් මාතෘකාව. හිමිකම හා වගකීම
හිමිකම හා වගකීම්. ප්‍රාග්ධනයේ සුද්ධලාභයේ ගැනීම. මතක දෙන්නේ. ප්‍රාග්ධනයේ දීලා තියෙන අනිවාර්යයෙන් තියෙන්නේ මේ. උඩීම තියෙන 400යි. ධන සුද්ධලාභය. මේක 184 මෙතෙන්ට ගියා. ප්‍රාග්ධනයේ ධන සුද්ධලාභය. සුද්ධලාභය අපි හදපු එක මේක 184. හරි. දැන් ගැණිලි තියනවා නම් ගන්න බලන්න ගැණිලි. ගැණිලි නෑ වාගේ. ගැළලි නෑ. එහෙනම් මේ ටික උත්තර ඉස්සරහට ගමු 584. 400 184යි 584යි. දිගුකාන වගකීම් තිබේද? බැංකු ණයෙන් තිබ්බා නේද? ඔව් තියෙනවා. දිගුකාන වගකීම් තියෙනවා. දිගුකාලීන වගකීම්. දිගුකාන වගකීම් බැංකු ණය. 160 එකක් තියෙනවා නම් දෙවනුවට ගන්නවා. දිගුකාන වගකීම් එකක් තියෙනවා බැංකු ණය. ඊට පස්සේ අවසාන වශයෙන් ජංගම වගකීම් ණය හිමියෝ ඉන්න උඩම 45යි. තබන්න අපි ලියපු නැතිව මොනවද තියෙන්නේ කියලා ප්‍රාර්ථනා ලිව්වා ණයගැතියෝ හරි ණය හිමියෝ හරි. හරි දාගත්තා මොකටද දාලා බලාගත්තා එකේ. මුල බඩු තොගේ ගැනුම් ගෙනීමේ කුලි විකුණුම් කොමිස් රක්ෂණය කඩකුලිය ආදාය ලද වට්ටම් විකුණුම් දුන් වට්ටම් යන්ත්‍ර උපකරණ ගොඩනැගිලි බැංකු ණය පොලී වියදම් බැංකු අයිරාව තියෙනවා. ජංග වක්කීමනේ බැංකු අයිරාව. මුදල් ශේෂ ගත්තා බොල් ණය ගත්තා පරිපාල ගත්තා බැංකු කාස්තු ගත්තා ඉවරයි. හරි. දැන් ජංග වක්කීමලුත් ඉස්සරහට ගන්න 65යි. මුළු හිමිකම හා වගකීම්. දැන් බලන්න ගාන බැලන්ස් වෙනවද කියන්නේ 4යි 5යි 9යි 6යි 12යි 20යි 7යි 1යි 8යි. අන්න අපි හරියට හදුවා නම් ගාන බැලන්ස් වෙනවා. හරියට හදුවා නම් බැලන්ස් කරලා ගන්න පුළුවන් උත්තරේ. දැන් හදලා හුරු වෙන්නේ නැහැ. තනියෙන් හදලා ගණන් බැලන්ස් කරන්න ඉතින් උත්තරේ බලන්න නැතුව ආකෘතිය හුරු වෙලා හොඳට හදලා හුරු වෙන්න. සෑහෙන ලකුණු ප්‍රමාණයක් විභාගය ගන්න පුළුවන්. හදන ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 7-8ක්ම මේ ආශ්‍රිත වෙනවනේ. ලකුණු 30ක් විතර ගන්න පුළුවන් මේ දෙකේ. හරි. හරිද? හරි එහෙනම්. ඇතුලේ කාලේ නේද? ඔය විදිහට අපි
ලාභලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න හුරු වෙන්න ඕනේ. දැන් මේකේ ඊටු ටික දිගටම අභ්‍යාස තියෙන අපි අභ්‍යාස තව එකක් දෙයක් කරමු. මේ කෙටි අභ්‍යාස. උන්ට ප්‍රශ්න ටිකක් තියෙන්නේ. පිටු අංක 20 අභ්‍යාසංග 27 හිස්තැන් පෙරවීමක් තියෙනවා. බලමු. කරලා ගන්නකො. එක ලාභලාභ ප්‍රකාශනය අතීතයේදී ලාභලාභ ගිණුම ලෙස හඳුන්වා ඇත. ලාභලාභ ගිණුම කියලා ඉස්සර කිව්වේ. දැන් ලාභලාභ ගිණුම් නෑ. මොකක්ද තියෙන? ලාභලාභ ප්‍රකාශනයක් තියෙන. ලාභලාභ ප්‍රකාශනය. හරිනේ? ලාභලාභ ප්‍රකාශය අතීතයේදී ලාභලාභ ගිණුම කියලා ලියා ගන්න. ලාභලාභ ගිණුම ලෙස හඳුන්වා ඇත. දෙක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අතීතයේදී මොන පත්‍රයේද? ශේෂ පත්‍රය. ශේෂ පත්‍රය මතක තියාගන්න. ඉස්සර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට කිව්වේ ශේෂ පත්‍රය කියලා. ශේෂ පත්‍රය. ඊළඟ අංක 3 වත්කම් සමානයි හිමිකම් දන වගකීම. අපි අර ගිණුම් කරන සමීකරණය කියලා කිව්වේ. දැන් මේකෙන් කරන්නේ ඒක නෙමෙයි. වත්කමල එකතු 809 මේ. වත්කමල එකතු 809යි. ප්‍රාග්ධනය සහ වගකීම වල එකතුවත් 809 දෙක බැලන්ස් වෙනවා. සමාන වෙනවනේ. සමීකරණයෙන් කරන්නේ තෝකම තමයි. ප්‍රාග්ධනය දන වගකීම වල එකතුවට වත්කමල එකතුව සමාන කිරීමක් තමයි අපි කරන්නේ. එහෙනම් වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියලා දාගන්න. හිමිකම් දන වගකීම් යන සම්බන්ධය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක නිරූපණය කරයි. මේ නිරූපණය වෙලා තියෙන පුරුද්නේ. වත්කම 809යි. ප්‍රාග්ධනය සහ වගකීම් වල එකතුවත් 809යි. 809. හරිනේ? right. ඊළඟ ද්‍රවශීලතාවය මත වත්කම් ජංගම නොවන සහ ජංගම. ද්‍රවශීලතාවය කියන්නේ ඉක්මනින් මුදල් කර ගන්න තියෙන හැකියාවක් නේද? ඉක්මනින්ම මුදල් කර ගන්න පුළුවන්ද බැයිද? එතකොට ජංගම නොවන ඒවා ඉක්මනින් මුදල් කර ගන්න බෑ. ජංගමවත්කම් ඉක්මනින් මුදල් කර ගන්න පුළුවන්. ද්‍රවශීලතාවය වැඩිනේ. අන්න එහෙම බෙදනවා. එතකොට අපි ද්‍රවශීලතාවය මත වත්කම් ජංගම නොවන සහ ජංගම ලෙස පෙන්눔 කරනු ලබයි. ජංගම නොවන සහ ජංගම. ජංගම නොවන සහ ජංගම. ජංගම නොවන සහ ජංගම. ඊළඟට අංක 6 ජංගම හතර කරේ නැද්ද? තුන කරා වත්කම් සමානයි හිමිකම් දන වගකීම් යන සම්බන්ධයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක නිරූපණය කරයි කියලානේ. ඔව්. ඊට පස්සේ හතර තියෙට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මගින් ව්‍යාපාරයක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මගින් ව්‍යාපාරයක සහ පෙන්눔 කරයි. මොකක්ද ඒකට එන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මගින් ව්‍යාපාරයක එතන ද්‍රවශීල මේ මූල්‍ය තත්ත්වය කියලා ගත්තොත් අමාරුයි නේද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මගින් ව්‍යාපාරයක සහ පෙන්눔 කරයි කියලා තියෙන්නේ. වත්කම් සහ හිමිකම්. වත්කම් සහ හිමිකම් කියවත් බෑ. එතන ඉස්සරහ අඩුයි හැබැයි නේද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් මගින් ව්‍යාපාරයක මේව දාන්නකො. වත්කම් සහ හිමිකම්. වත්කම් වගකීම් සහ හිමිකම් එහෙම දාන්නේ. එතන ඒ සහ කියන එක ඕනේ නැහැ. කමා දාලා දාගන්න. එතන ඒක උත්තරේ වලදිනවනේ. අංක 4 මං කියන්නේ.
මූල්‍ය තත්ත්ව ප්‍රකාශමගේ ව්‍යාපාරයක වත්කම් වගකීම් සහ හිමිකම් කියලා දාන්න. වත්කම් වගකීම් සහ හිමිකම් කමාවක් දාගත්තා නම් හරි. වත්කම් වගකීම් සහ හිමිකම් පෙන්눔 කරන ලබයි. ඊට පස්සේ පහ අපි කලින් කිව්වා ද්‍රවශීලතාවය මත වත්කම් ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියලා බෙදනවා කියලා. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් නේ. හරි. ඊළඟ 6 ජංගම නොවන වත්කම් වල ද්‍රවශීලතාව අඩුම වත්කම ලෙස මොකද්ද? ජංගම නොවන වත්කම් වල ද්‍රවශීලතාව අඩුම එක තමයි ඉඩම් නේ. ඉඩම් ඉක්මනින්ම විකුණා ගන්න බැරිම එකනේ. අමාරුම විකුණා ගන්න ඉඩම් කියන එක. හරි. ඒ නිසා ජංගම නොවන වත්කම් වල ද්‍රවශීලතාව අඩුම වත්කම ඉඩම් ලෙස පිළිගන්න අතර ද්‍රවශීලතාව වැඩිම ජංගම නොවන වත්කම මොකද්ද? මෝටර රථ. මෝටර රථ. ඒ අපි සාමාන්‍යයෙන් විස්තර කරද්දි කියලා දුන්නා. නමුත් විභාගයටත් ඔය වගේ අහන්න පුළුවන්. හරි. ද්‍රවශීලතාව වැඩිම ජංගම නොවන වත්කම. ජංගම නොවන. මෝටර රථ ලෙස පිළිගන්නේ. මෝටර රථයකදී විකුණන්න එච්චර අමාරු නෑ. නේද? තමන්ගේ හිතට ඇල්ලුවා නම් සල්ලි තියනවා නම් ගත්තා. ඉඩමක් එහෙම ගන්න නෑනේ නේ. කොච්චර දේවල් බලනවද ඉඩමක් ගන්න ගිහිල්ලා. ඉඩමට ලයිට් තියනවාද, වතුර තියනවාද, පාර තියනවාද නේ? ඈ ළඟපාත ඉන්නේ කවුද ඒවත් බලනවා. නේද? ඉතින් අරන් ඉන්න බැරි වුණොත් එහෙම තවත් ප්‍රශ්නයක් නේ. රයිට්. ඊළඟට අංක 7 නෙවෙයි 8. ඔය ඒක ඉලක්කනොත් වෙනස් නේ. අපි කරේ 6 නේ ඊට පස්සේ 7 මේක. ද්‍රවශීලතා අඩුම ජංගම වත්කම ලෙස. මොකද්ද? ද්‍රවශීලතා අඩුම ජංගම වත්කම කියන්නේ බඩු තොගේනේ. මේ තාම තියෙනවා. ජංගම වත්කම වල උඩින්ම ලියන්නේ දැන් මේක අඩු එකේ සිට වැඩි එක දක්වා පහළට ලියන්නේ. එතකොට ණයගතියෝ තමයි මේ බඩු තොගේ තමයි ජංගම වත්කම වල අඩුම ද්‍රවශීලතාවය තියෙන්නේ. එහෙනම් ලියන්න ද්‍රවශීලතා අඩුම ජංගම වත්කම ලෙස බඩු තොගේ. මේක බඩු තොගේ නෑ ඒකයි පස්සේ. බඩු තොගය පිළිගන්න අතර බඩු තොගේ කියලා දාගන්න. ද්‍රවශීලතා වැඩිම ජංගම වත්කම මුදල්. මුදල් ලෙස පිළිගන්න. මුදල් තමයි වැඩිම ද්‍රවශීලතාවය. අපි කියන 100%ක් කියලා. 100%ක ද්‍රවශීලතාවය. තේරුණාද 7? ද්‍රවශීලතා අඩුම ජංගම වත්කම බඩු තොගය ලෙස පිළිගන්න අතර ද්‍රවශීලතා වැඩිම ජංගම වත්කම මොකද්ද? මුදල්. අංක 8 වර්ෂ 5ක ස්ථාවර තැන්පතුව මොකද්ද වෙන්නේ? ජංගම නොවන වත්කම්. මේ යටතේම තමයි පෙන්වන්නේ ස්ථාවර තැන්පතු දිගු කාලයක් හැටියට නේ. ජංගම නොවන වත්කම් වන අතර වර්ෂ 5ක ස්ථාවර තැන්පතුව ජංගම නොවන වත්කම් වන අතර මාස 6ක ස්ථාවර තැන්පතුව ජංගම වත්කම් වේ. මාස 6ක ස්ථාවර තැන්පත ඒක කෙටි කාලෙ වෙලා තියෙනවනේ. ඒක කෙටි කාලින්නේ. මාස 6ක් කියන්නේ අවුරුද්දකට වඩා අඩුනේ නේ. එහෙනම් ජංගම වගකීම් බවට පත් වෙනවා. ජංගම වත්කම් බවට පත් වෙනවා. හරි 8. වර්ෂ 5ක ස්ථාවර තැන්පතුව ජංගම නොවන වත්කම් වන අතර වර්ෂ 5ක ස්ථාවර තැන්පතුව ජංගම නොවන වත්කම් වන අතර මාස 6ක ස්ථාවර තැන්පතුව ජංගම වත්කම් වේ. ජංගම වත්කම් වේ. ජංගම වත්කම් වේ. අපි දැන් 27 වෙනි ප්‍රශ්නේ 9 වෙනි කොටසේ ඉන්නේ. 27 9. ඔව් 27 9 පෙරලා ගන්න. ව්‍යාපාරයක හිමිකරුවන් වෙනුවෙන් ඉතිරවන වත්කම් ප්‍රමාණය ව්‍යාපාරයේ හිමිකරුවන් වෙනුවෙන් ඉතිරවන වත්කම් ප්‍රමාණය ප්‍රාග්ධනයනේ. දැන් හිමිකම් සමානයි වත්කම්නේ. හිමිකම් කියන්නේ ව්‍යාපාරේ පටන් ගන්නකොටම ව්‍යාපාරයක් අලුතෙන් පටන් ගන්නකොට වගකීම් නැහැ නේද? පටන් ගන්නකොටම බැංකු ණය අරන් පටන් ගන්න අඩුයිනේ. ඉස්සලා Tamanට පුළුවන් ප්‍රමාණයෙන් පටන්ගෙන ව්‍යාපාර පුළුල් කරගෙන යනකොට තමයි ණය එහෙම ගන්න වෙන්නේ. එදාර මුලදීම අපි සමීකරණ කොට නගන්නේ හිමිකම් සමානයි වත්කම් කියලා. ව්‍යාපාරයේ තියෙන සියලු වත්කම් වල අයිතිය ව්‍යාපාරයේ තියෙන සියලු වත්කම් වල අයිතිය ව්‍යාපාර අයිතිකට විතරක් තියෙනවා. හිමිකම් සමානයි වත්කම්. එහෙනම් මෙතන අපිට කියන්න පුළුවන් 9 වෙනි එක ව්‍යාපාරික හිමිකරුවන් වෙනුවෙන් ඉතිරවන වත්කම් ප්‍රමාණය ප්‍රාග්ධන ලෙස හඳුන්වයි. ප්‍රාග්ධන ලෙස හඳුන්වයි.
හරි ප්‍රාග්ධන ලෙස හඳුන්වනවා. අයිතිකරුවන්ට අයත් වත්කම් ප්‍රමාණය තමයි කියන්නේ හිමිකම නැත්නම් ප්‍රාග්ධනය කියන්නේ. හිමිකම කිව්වත් කමන්නේ ඒකට. 10 ඒක ලේසි. සුද්ධලාභය නිසා හිමිකම වැඩි වෙන අතරනේ. විතර වැඩි කරෙන්නේ. ඔය සුද්ධලාභය මේ බලන්න. ප්‍රාග්ධනයට සුද්ධලාභය එකතු කරන්නේ හිමිකම වැඩි වෙනවා කියලා. සුද්ධලාභය නිසා හිමිකම් වැඩි වෙන අතර සුද්ධ ලාභය නිසා හිමිකම වැඩි වෙන අතර සුද්ධ අලාභය සහ ගැල්ලි නිසා හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් ගැල්ලි නම් මේ ගණන් වල තිබුණේ කලින් ගණන් වල තිබ්බා. ගැල්ලි කියන්නේ ව්‍යාපාර අයිතිකරුවා ආපසු ව්‍යාපාරයෙන් ගන්න මුදල් සහ භාණ්ඩ. ඒවට කියන්නේ අපි ගැනිලි කියලා. අයිතිකරු ගත්තත් ඒක ව්‍යාපාරේ පොත්වල වෙනම පෙන්눔 කරන්න ඕනේ. ඒකට හේතුවක් අපි කතා කරා. අයිතිකරු සහ ව්‍යාපාර කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නේ. අයිතිකරු සහ ව්‍යාපාර කියන්නේ දෙන්නෙක්. ඒකට අපි කියන්නේ ඒකක සංකල්පය කියලා. ව්‍යාපාර ඒකක සංකල්ප නැත්නම් ගිණුම් කරන ඒකක සංකල්පය. ඊළඟට අපි යන් 11 තනි පුද්ගල ව්‍යාපාරික හිමිකම ප්‍රාග්ධනයේ ලෙස තනි පුද්ගල ව්‍යාපාරික හිමිකම ප්‍රාග්ධනය නැත්නම් සුද්ධවත්කම් කියලා කියනවා. ප්‍රාග්ධනය කියලා කියන මේ වචනේ තුනයි නම් මතක තියාගන්න. සුද්ධවත්කම එක නම් ටිකක් බරපතල වැඩි වචනයක්. වෙනවද? හරි. අපි කතා කරේ 27 වෙනි ප්‍රශ්නේ 11 වෙනි කොටස. 27 වෙනි ප්‍රශ්නේ 11 වෙනි කොටස බලන්න. තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම ප්‍රාග්ධනය නැත්නම් සුද්ධවත්කම් කියලා කියනවා. ප්‍රාග්ධනයට කියන තව වචනයක් සුද්ධවත්කම්. තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම ප්‍රාග්ධනය හෙවත් සුද්ධවත්කම. එතන ප්‍රාග්ධනය කියලා විතරක් ලියුණත් ඇති. හරි. අපි අර 12 වෙනි කොටසට. දැන් මේවා කරපුවාම ඕනම තියරි කොටසක් අහු වෙනවා. තියරි හැම එකම මේක සාකච්ඡා වෙනවනේ. නේද? ව්‍යාපාරික වගකීම් නිදහස් කිරීමට බැඳෙන කාලය මත කොහොමද බෙදන්නේ? අවුරුද්දකට වැඩි කාලයක් වගකීම් නිදහස් කරන්න තියෙනවා නම් ඒවට කියන්නේ දිගු කාලින වගකීම් කියලා. මාස 12ක් වෙනි කෙටි කාලයක් තුල පියවන්න ඕන නම් නිදහස් කරන්න ඕන නම් ඒවට කියන්නේ ජංගම වගකීම් කියලා. එහෙනම් අපි ලියමු ඒක හිස්තැන් දෙකට. ව්‍යාපාරික වගකීම් නිදහස් කිරීමට බැඳෙන කාලය මත ජංගම නොවන දනවන්න නැත කමාවක් දාගත්තොත් හොඳයි. ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් ලෙස. ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. ඒක හරියටම ලියා ගන්න. හරි. ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් ලෙස වර්ග කළ හැකියි. ජංගම නොවන සහ ජංගම. හරි. මෙතෙන් ජංගම නොවන ඒවාට දිගුකාන වගකීම් කිව්වක් කමන්නේ දෙකම එකයි. ජංගම නොවන වගකීම් කිව්වත් දිගුකාන වගකීම් කිව්වත් එකයි. ඒතර ජංගම වගකීම්. මේ දෙක තමයි බෙදන්නේ. ඊළාට අපි යනවා 13 වෙනි කොටසට. බලන්න. ද්‍රවශීලතාවය මත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වගකීම් ඉදිරිපත් කිරීමේදී මුලින්ම පෙන්නන මොන වගකීම්ද? දිගුකාන වගකීම් ඉස්සලා පෙන්නන. ඒ කියන්නේ මේවා ආපහුගේ මේ කාලේ ගොඩක් වැඩි. ඒකෙත් අර ආපහුගේ මේ කාලේ අඩු ඒවා තමයි පස්සේ පෙන්නන්නේ. දැන් මේකෙත් එහෙමනේ. ජංගම නොවනවත්කම් වලත් ද්‍රවශීලතා අඩු මේවා උඩම පෙන්නේ. වැඩි වෙනකොට පල්ලෙහාට යන්නේ. වැඩි මේක මුදල්නේ. ඉහළම ද්‍රවශීලතාවයේ තියෙන වත්කම තමයි ව්‍යාපාරේ මුදල් කියන්නේ. මොකද මේ ද්‍රවශීලතාවය කිය අපි නෝට් එක කතා කරා. කිසියා වත්කමක් අලාභයකින් තොරව මුදල් බවට හරවන්න තියෙන හැකියාවට තමයි අපි කියන්නේ ද්‍රවශීලතාවය කියලා. අලාභයකින් තොරව මුදල් බවට හරවන්න තියෙන හැකියාවට අපි කියනවා ද්‍රවශීලතාවය කියලා. එතන එනවා මේක ලියාගන්න 11 නෙමෙයි 13. ද්‍රවශීලතාව මත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වගකීම් ඉදිරිපත් කිරීම මුලින්ම ජංගම නොවන වගකීම්. මුලින්ම ජංගම නොවන වගකීම් පෙන්වන අතර ජංගම වගකීම් පසුව පෙන්වයි. හරිද? මේක ඉස්සලා මේක පස්සේ. ජංගම නොවන වගකීම් මුලින්ම පෙන්වන අතර ජංගම වගකීම් පසුව පෙන්වයි. ජංගම නොවන වගකීම් මුලින්ම පෙන්වන අතර
ජංගම වගකීම් පසුව පෙන්වන්න. ජංගම වගකීම් පසුව පෙන්වන්න. 14 මේවා තනියෙන් ලියා ගන්න පුළුවන් වෙනද දැන් මේ වෙනකොට. හරි. ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම. ඒ කියන්නේ මුළු වත්කම්. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියන්නේ මේ තියෙන මුළු වත්කම් කියන්නේ. මුළු වත්කම් නේද? සමානයි ප්‍රාග්ධනයේ ධන. එහා පැත්තට මොනවද දෙන්නේ? මූල තත්ත්ව ප්‍රකාශ තියෙන්න ඕනේ මෙන්න මේ දෙක. ජංගම නොවන වගකීම් ධන ජංගම වත්කම්. හිස්තැන් දෙකට එන්න ඕනේ දෙකනේ. පුරවා ගන්න. ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම් සමානයි ප්‍රාග්ධනයේ ධන. ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම් ධන ජංගම වගකීම්. ජංගම නොවන වගකීම් ධන ජංගම වගකීම්. මූල තත්ත්ව ප්‍රකාශයෙන් පෙන්눔 කරනවා. හරිද එතකොට? හරි 15 වෙනි එක බලන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කරන අතර ලාභාලාභ ප්‍රකාශය කිසියම් පිළියෙල කරයි. ඔව් මෙහෙම ලියන්න ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ කිසියම් නිශ්චිත දිනකට. මේ මෙතන තියෙන්නේ මේ දිනට කියලා තියෙන්නේ නේද? ඔව් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය නිශ්චිත දිනකට කියලා ලියන්න ඕනේ. නිශ්චිත දිනකට පිළියෙල කරනවා. කිසියම් නිශ්චිත දිනකට. හරි? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කිසියම් නිශ්චිත දිනකට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කිසියම් නිශ්චිත දිනකට පිළියෙල කරන අතර කිසියම් නිශ්චිත දිනකට පිළියෙල කරන අතර ලාභාලාභ ප්‍රකාශය කිසියම් කාලච්ඡේදයක් අවසානයේනේ කාලච්ඡේදයක් අවසාන කිසියම් කාලච්ඡේදයක් සඳහා කියලා ගන්න. කිසියම් කාලච්ඡේදයක් සඳහා ලාභාලාභ ප්‍රකාශය කිසියම් නැත්නම් කිසියම් කාලච්ඡේදයක් සඳහා කිසියම් කාලච්ඡේදයක් සඳහා අපි කිව්වේ 2019 12:31 අවසන් වර්ෂය සඳහා නේ. ඒ කියන්නේ කිසියම් කාලච්ඡේදයක් සඳහා කියලා ගත්ත එක. කිසියම් කාලච්ඡේදයක් සඳහා. අරක නිශ්චිත දිනකට මේක කිසියම් කාලච්ඡේදයක් අවසන් සඳහා. පැහැදිලිද? ආයි කියන්නද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ කිසියම් නිශ්චිත දිනකට පිළියෙල කරන අතර ලාභාලාභ ප්‍රකාශයේ කිසියම් කාලච්ඡේදයක් අවසානයේ නැත්නම් කාලච්ඡේදයක් සඳහා පිළියෙල කරයි. හරිනේ? අපි ප්‍රශ්නාංග 30 දක්වා කරලා අවසන් කරමු අදට. මම තා ප්‍රශ්න 3ක් තියෙනවා. ඒකට හදන්න තනි. හරි. ව්‍යාපාරයක 2020 වර්ෂයට අදාළ තොරතුරු කිහිපයක් පහක් දැක්වේ. තරලාභය 80000යි. හොඳට බලන්න. මේ කෙටි ප්‍රශ්න වලට එනවා. තරලාභය 80000යි. වැටුප් පරිපාලන වියදමක් 20000යි. විදුලි බිල 1500යි පරිපාලන. රක්ෂණය 5000යි පරිපාලන. ජල බිල එකත් ඉතින් පරිපාලන වියදමක් 250යි. ප්‍රවාහනය 5000යි බොළඳ ණය 5000යි. මෙම ව්‍යාපාරයේ 2020 වර්ෂය සඳහා සුද්ධ ලාභය. ලාභාලාභ ගිණුමක් හදන්න ඕනේ නැහැ. නිකන් දල වශයෙන් හදලා මට උත්තරේ අංකේ දාන්න බලන්න. ඉක්මනට හදන්න තනි. උත්තරේ විතරක් දාන්න එක. උත්තර අංකේ 1ද 2ද 3ද 4ද.
ඔව් කීයද උත්තරේ? ඉක්මනට දාන්න ඉක්මනට. කීය සුදලාභය? සුදලාභ කියන්නේ දිහන්නේ ලේසි ගන්න. අපිට හදපු ක්‍රමයක් අවශ්‍ය නැහැ උත්තරේ විතරයි ඕනේ. පිළිග කහ මේ නේද? එහෙම හදන්න අවස්ථාවක් නැහැ. කෙටි ප්‍රශ්නයක්. කීයද අංක? අමාරුද මං හදන්නද? මම තුන්වෙනි උත්තරය ඇවිල්ලා තියෙනවා. තුන කියන්නේ 43යි 250 බලන්න. මෙච්චරයි කරන්න තියෙන්නේ. දැන් දල ලාභය 80000ක් තියෙනවනේ. මේකේ වියදම් ටික අඩු කරන්න. මේ දල ලාභයේ වියදම් අඩු වෙච්චාම උත්තරයට සුද්ධ ලාභය කියලා කියන්නේ. වියදම් වල එකතුව කීයක් තියෙනවද? 50යි 5යි 7යි 1යි 6යි 16යි 3යි. හරි ඔච්චරයි. අමාරු නෑ. දල ලාභයෙන් වියදම් අඩු කරනවා සුද්ධ ලාභයෙන්. වියදම් ටික ඔතනම මට එකතු කළ හැකි 750යි 516යි 36යි 750. එතන 250යි 9න් 6ක් 3යි 7න් 3ක් 4යි. හොඳයි උත්තරේ හරි. හරි දාගන්න 43යි 250. කොච්චර කාලයක් ගන්න එපා. හරි. අටක් ගාලා හදන්න. 43යි 250යි උත්තරේ 3. ප්‍රශ්නාංක 29. ඒකේ මොකක්ද උත්තරේ?
केवल साम व्यापारिකයෝගේ ප්‍රාග්ධන කිරීමේ වර්ෂ අවසානයේ ශේෂය සකස් වන්නේ කියලා ලේසි. ඔව් දැන් ප්‍රාග්ධන ආරම්භක ශේෂයට සුද්ධලාභය අඩු කරන්න වැරදිනේ. සුද්ධලාභය අයිතිකරුවන්ට හම්බෙන එකක් නිසා ප්‍රාග්ධනට එකතු කරන්නයි ඕනේ. ප්‍රාග්ධන කිරීම ගැන අහන්නේ. එතන ප්‍රාග්ධන කිරීමේ ආරම්භක ශේෂය ආරම්භක තොගේ නෙමෙයි ආරම්භක ශේෂය කියන එක ගන්න පුළුවන්. දැන් පළවෙනි එකේ සුද්ධලාභය අඩු වුණා කියන එක නිසා ඒක අයින් කරන්න. 2 සහ 3 දෙකේ ආරම්භක තොගේ කියලා තියෙන්නේ. දැන් ප්‍රාග්ධන ආරම්භක ශේෂය කියලා නෙන්න ඕනේ. ආරම්භක ප්‍රාග්ධන ශේෂයට ලාභ අමතර ප්‍රාග්ධන එකතු කරලා ගැල්ලි තියෙන අඩු කරන්නේ. එතන වෙන්න ඕනේ. එතන අපිට ගන්න පුළුවන් උත්තරේ 4. බඩ ආරම්භක ප්‍රාග්ධන ශේෂය තියෙනවා. සුද්ධ ලාභ එකතු කරලා තියෙනවා. ගැණිලි අඩු කරලා තියෙනවා. අමතර ප්‍රාග්ධනය එකතු කරලා තියෙනවා. කොහොමද අමතර ප්‍රාග්ධනය එකතු කරන්නේ? ඒ කියන්නේ මුලින්මත් ප්‍රාග්ධනය දානවා පස්සෙත් ප්‍රාග්ධනය දානෝනේ. දැන් ව්‍යාපාරේ පටන් ගන්න ඉඩමක් ගත්තා. ගොඩ නැගිල්ලක් ගත්තා. ඒකල ව්‍යාපාරේ දැම්ම පටන් ගත්තා. තව ටිකක් ගල් ගියපුවාම අලුත් ඉරන් කැලලක් ව්‍යාපාරේ දැම්මොත් ඒක අමතර ප්‍රාග්ධනය. අලුතෙන් රුපියල් ලක්ෂයක් ගෙවලා දැම්මොත් ඒක අමතර ප්‍රාග්ධනය. ඒක අර තියෙන ප්‍රාග්ධනය එකතු වෙනෝනේ. ගැණිලි කියන්නේ දාපු ආපහු ගන්න නිසා ඒක අපි හිමිකෙමින් අඩු කරන්න පෙන්වුවා මූලික තත්ත්ව ප්‍රකාශය. ලාභයත් එකතු කරන නිසා උත්තර අංක 4 හරි. හරි. එහෙනම් 30 වෙනි ප්‍රශ්නෙට යමු. රුපියල් 73000ක වත්කම්ද 26300ක වගකීම්ද 46700ක ප්‍රාග්ධනයක් ඇති ව්‍යාපාරයක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය එක පැත්තක එකතුව 73000යි. බැලුව බැලමට කියන්න පුළුවන්. ඒ කියන්නේ වත්කම් වල එකතුව ප්‍රාග්ධනය සහ වගකීම් වල එකතුවට සමාන වෙන්නේ හැම වෙලේම. දැන් වත්කම් තියෙන 73000. හරිද? ඔය වත්කම් වල එකතුව අනිවාර්යෙන් ප්‍රාග්ධනය සහ වගකීම් වල එකතුවට සමාන වෙන්න ඉපේ. බලන්න සමාන වෙනවද කියන්නේ. සමාන වුනේ නැතත් ඉතින් වත්කම් වල එකතුව ඒ දෙකට සමාන වෙන්න ඕන. මේ උත්තරේ අනිත් දෙක එකතු වෙච්චාම එයි අනිවාර්යෙන්නේ. හරි? නිකන් බලමු අපිනේ. 26300 වගකීම් 46700 ප්‍රාග්ධනය බලන්න මොකද වෙන්නේ කියන්නේ. 7යි 10යි 7යි 13යි 5යි 2යි 7. හරිනේ. ඒකට උතර වෙලා තියෙන්නේ ප්‍රාග්ධනය දර වගකීම් වල එකතුවට වත්කම් වල එකතුව මක් වෙලාද සමාන වෙලා. පැහැදිලි නේද? ඒකේ උත්තරේ අපි ගන්නේ 30ට 1 ගන්න. 73000. හරි. එහෙනම් 31 සිට එතන ඉලක්කම වෙනස් කරගන්න 31 සිට 38 කියලා දාගන්න. 31 සිට 38 දක්වා. දැන් මේ තොරතුරු ටිකෙන් තමයි මේ විභාගයට දෙන ගණන් ওই විදිහට තමයි දෙන්නේ. එකලක ප්‍රශ්න 2 4 6 7 8ක් විතර දෙනවා මේ ඔය ලාභාලාභ ප්‍රකාශ ආශ්‍රිත ගැටලු. බලන්න විභාග පේපර්ස් ටික අරන්. හරිද? එතන 38 දක්වා මේ දින විස්තර ටිකෙන් තමයි උත්තර හදලා දාන්න තියෙන්නේ. ඒකයි ඊට පස්සේ 39 ඉඳන් ඉලි ගහන්න තියෙනවා. 42 ඉඳලා ඒකෙත් 44 තෙක් නේ. නෑ එතරම් දින ඉලක්කම හදාගන්න 42 සිට අපිට ගන්න පුළුවන් මේ ව්‍යාපාර ජංගුවක් කින් ගැන ඒකම ගන්න. ඒකේ 46 කියලා හදාගන්න 46 42 ඉඳන් 46 දක්වා. අනිත් අයින් සාමාන්‍ය අපි දන්න සූත්‍ර ටික අන්න තියෙන්නේ. ඔය 54 දක්වා අභ්‍යාස තියෙනවා. එහෙනම් ඒ ටිකටත් ඉරි ගහලා තියන්න අනිවාර්ය වැඩ ටික කරන්න. හරි? හදපේවා නැවත නැවත හදලා හුරු වෙන්න. එහෙනම් අද අපි අවසන් කරමු ලබන සතියක් බලමු අලුත් කොටසක් පටන් ගන්න මේ ටික කරමු. එහෙනම් අද ඉවරයි. ආයිබෝවන්. Sudah? Sudah?